නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර මේ මොහොතේදීම නිවන අත්දැකීමින් මේ මොහොතේදීම නිවන අත්විඳිමින් සතර සතිපට්ඨානය තුලට බැසගෙන සෝතාපට්ටි මාර්ගය තුල ගත කිරීමට වෙරදරන්නා වූ ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි, මේ ධර්මයේ සාන්දිටිකයි, මේක අකාලිකයි, මේක එහිපසිකයි. ඒක තමයි තමා තුලින් තමා අත්දැකීම. අනේ අර මේ පිනුදුන් දැන්වන විට එතකොට පැහැදිලිව දන්නවා. එහෙනම් මේ කයි කයක් කියලා කියන්නේ මොකද්ද? කයි කයක් කියලා කියන්නේ මේ ප්‍රකට වීමක්, ප්‍රකට වූ බව දැන ගැනීමක්, ප්‍රකට වීමක්, ප්‍රකට වූ බව දැන ගැනීමක්. එහෙනම් මේ සියල්ල පොදුවේ එකතු කළා නැත්නම් සියල්ල එකම තැනකට දාලා එකම වචන ටික දාලා කියන්න පුළුවන්. එහෙනම් මොකද්ද මේ කායානුපස්සනාව වරා දැනගන්න තියෙන්නේ, අවබෝධ කරගන්න තියෙන්නේ? කායානුපස්සනාව වරා දැනගන්න, අවබෝධ කරගන්න තියෙන බිනුදුනි මෙන්න මේ වෙනස් වීම පමණයි. වෙනස් වීම අනිත්‍ය, අනිත්‍ය, ඔන්න අනිත්‍ය බිනුදු. මෙන්න ත්‍රිලක්ෂණي. කොහොම දැනගන්නේ? මේ එකක් ප්‍රකට වෙනවා, ප්‍රකට වීම දැන ගැනීම තුළම ඒක වෙනස් වෙලා, ඒ වෙනස් වෙච්ච එකක් නැහැ, වෙනස් වෙච්ච බව දැනගත්තු දෙයක් නැහැ, දැනගත්තු බව දැන ගැනීමට තොරතුරුකුත් නැහැ. දැන් Taman නැවත වරක් හිටියා වූ මේ සතියට යනවා, සතිමත් වෙනවා. අන අසතියට එනවා, අසතිය නැතුව යනවා, ආයි සතිය. මොන දැන ගැනීමක් කියලා කියන්නේ බිනුදුනේ මොකද්ද? මේ තමන් මේ අයෝනිසෝ මනසිකාරයට ගිහිල්ලා ඒ තුල තමන්ගේ මේ ලෝකයක් මැවෙනවා. ඔන්න අසතිය කියන්නේ බිනුදුනේ මෙන්න මේ මැවෙන්නා වූ ලෝකය. මොකක්ද මැවුනා වූ ලෝකය? රාගසිතක් හටගත්. රාගසිතක් හටගත්තා කියන ලෝකය මැවුනා. හැබැයි ඒක මැවෙන්න කලින් ලෝකයක් තිබුණේ නෑ. ලොක්කෙක් ඉන්න බවක් හෝ නැත්නම් බොස් කෙනෙක් ඉන්නවා, නැත්නම් මගේ සුපීරියර් කෙනෙක් ඉන්නවා කියලා එහෙම තොරතුරක් තිබුණෙත් නෑ. ඒකමකට ප්‍රශංසා කරනවා, මට ස්තුති කරනවා, මගේ හොඳ කියනවා, ಗುಣ වයනවා කියලා ඔය එකක්වත් තිබුණේ නෑ. කලින් නම් මොකක්ද උනේ? අනේ සර්, ඒක තමයි සර්. ඉතින් අපිත් බැලුවා හැමදාම සර්ටත් ප්‍රොමෝෂන් එකක් ගන්න. මමත් ඉතින් මේක හොඳටම කරා. ඒ නිසා සර් අද නම් ලියුම හරි ගියා තමයි. අනිත් දවසෙත් එහෙම කරන්නම්කෝ. ඔන්න කියලා දැන් ඔන්න සර් එක්ක ප්‍රේම ජවනිකාවට යනවා දැන් ඉතින්. ඔන්න ඔය ප්‍රේම ජවනිකාව දැන් මේ මොහොතේ නතර වුණා. මොකද ප්‍රේම ජවනිකාවක් කරන්න දෙයක් නැහැ. මේ රාගසිතක් හටගෙන තියෙනවා. දැන් ඒ බව දැනගත්තා. ප්‍රේම ජවනිකාව නැහැ. අන්න කාම මිච්ඡාචාරයක් දැන් නැති වුණා. මුන්න පින්නතුනි, කාම මිච්ඡාචාරය නැති වෙන ආකාරය. එහෙනම් උන්නෝක තමයි මේ සෝමනස්ස දෝමනස්ස දැන ගැනීම තුල තමන් තුල ඇතිවන්නා වූ ಗುಣ වගාව පිණු. දැන් ඕක ටීවී එක ඉස්සරහා වාල්ලා ඉන්න වෙලාවෙත් දාගන්න, මැච් එක බලන වෙලාවටත් දාගන්න, වෙන ඕනෑම දෙයකට දාගන්න. ඕනෑම දෙයක් දාන්න. බෝංචි රසයි කියලා කිව්වෙත් ඕකටම නේද කියලා දැන් දාලා බලන්න. පොඩි එකක් මදි, දෙකක් මදි, තුනක් මදි, පහක් මදි, තවත් ටිකක් ඕන නේද කියලා කිව්වේ ඕකටම නේද කියලා පිනුදුනි දැන් දාලා බලන්න. අමතන උනේ කොහොමද? මේ කාමයේ පස්සේ නැවත නැවත ගියේ මොනම හරහද කියලා දැන් Tamanට තමා තුලින් තේරෙනව නේද පිනුදුනි? මොකක් කරා තේරෙන්නේ? මේ ප්‍රකට වෙච්ච දේ දැනගත්තා. දැනගත් බව දැන ගැනීම තුල ඒක මෙනෙහි වුණා. මෙනෙහි වෙච්ච බව දැනගත්තා. මෙනෙහි වෙච්ච බව දැනගත්තා. එහෙනම් මේ ලෝකේ
මොකක් දැනගත්තත් පින්නතුනි දැනගන්න පුළුවන් වන්නේ මොකක් හරහද? දැනගන්න පුළුවන් වන්නේ වචනයක් හරහා. එහෙම නැත්නම් මේකට කියනවා සංඥාවක්. මේ ලෝකය කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? ලෝකය කියලා කියන්නේ මෙන්න මේ සංඥාව. අම්මා කියන සංඥාව. ලොක්කා කියන සංඥාව. බොස් එහෙම නැත්නම් මගේ ව්‍යාපාරේ අයිතිකාරය. මගේ සර්. මගේ සේවකයා. මොකක් හරි දාගන්න බැරිද? ඔන්න ඔය සංඥාව මේකේ වටිනාකම දුන්නාම උඩ එක්කෙනා සර්, ඒක තව පැත්තකින් යට එක්කෙනා ගෝලයා තව පැත්තකින් පින්න. ඔන්න ඔය සංඥා දෙකේ අතරමැද ඉන්නේ මම තමයි හැමතිස්සෙම. එහෙනම් ඔන්න ඔය අතරමැද ඉන්නා වූ මමයාව දිය කිරීම සඳහා මේ යන්නා වූ මෙන්න මේ ක්‍රියාවලිය තමයි මේ කායානුපස්සනාව. එහෙනම් කායානුපස්සනාවේ මෙන්න මේ මම කියන එකනා කොයි ආකාරයෙන්ද මේ දිය වෙන්නේ කියලා දැන් වෙනකොට මේ පිටුන් දන්නවා. මොකද සක්මන් භාවනාවක් කෙරෙන නිසා, පර්යංක භාවනාවක් කෙරෙන නිසා මුලදී නම් භාවනාව ආරම්භ වෙනකොට වම කියලා වාර ගානක් කියවෙනවා. දකුණ කියලා නැවත නැවත කියවෙනවා. දකුණු කකුල කියලාත් කියවෙනවා. කකුල එසවුනා, ගෙනිච්චා, තැබුවා, තිබ්බා, තියනවා, පටවනවා, බානවා කියලා තව තව ලොරි වලට පටවනවා, නැව් වලට පටවනවා, හඳට ගෙනියනවා, ඉරට ගෙනියනවා කියලා විවිධාකාර වූ දේවල් මේ අය කියලා ඇති භාවනා ලෝකෙ ඉඳලා ආවන. හැබැයි දැන් වෙනකොට තේරෙනවා ඒ කියපු සියලු දේවල් පැත්තකට ගිහිල්ලා මේ වන විට තියෙන්නේ මොකද්ද? දකුණ කියලා කියවෙන්නේ නැති තරමට. සමහර අයගේ මුළුමනින්ම සංසිඳිලා ඇති. සමහර අයගේ යම්කිසි ප්‍රමාණයකට සංසිඳිලා ඇති. නිසා වෙනදුනි දැන් කොහෙද මමයා ඉන්නේ එතකොට? කාටද මේ මමයා කියලා කිව්වේ? දැන් මේ දකුණ තමයි මමයා කියලා කිව්වේ. එහෙනම් එක චිත්තක්ෂණයකදී දකුණ මමයා වෙනකොට ඊළඟ චිත්තක්ෂණයේදී මොකද වෙන්නේ? දකුණ දැන ගැනීමයි මමයා කියලා කියන්නේ. එහෙනම් දකුණ දැනගන්නේ නැතුව පින්නතුනි කකුල බව දැනගන්න පුළුවන්ද කියලා දැන් බලන්න භාවනාව හොඳට පරීක්ෂා කරන්න. දකුණ දැනගෙන ඉවර වෙලා දකුණ 100%ක් නිර්වශේෂ නිරෝධයට යන්න කලින් කකුල ගැන දැනගැනීමේ හැකියාවක් මේ ලෝකේ බුදු කෙනෙකුටවත් තියෙදි කියලා දැන් තමා දැනගන්න මේ මොහොතේදී. එහෙනම් මේ මොහොතේදී පින්නතුනි එකවරකට දැනගත හැක්කේ කීයක්ද? එකවරකට දැනගත හැක්කේ එකයිනි පින්නතුනි. අන්න දැන් තමන් ආවා මේ ගැඹුරු බණකට යාවේ. හැබැයි මීට පෙර නොකියුණත් නෙමෙයි, අලුත් බණකුත් නෙමෙයි. හැබැයි මෙන්න ගැඹුරක් දැන් පෙන්නනවා. එකවරකට එකයි දැනගත හැක්කේ. එකවරකට එකයි නම් එහෙනම් මමයා පින්නතුනි එකවරකදී පෙනී ඉන්නේ සංඥා කීයක් වෙනුවෙන්ද? එකවරකදී මමයට පෙනී ඉන්න පුළුවන් එක සංඥාවක් වෙනුවෙන් පමණයි. එකවරකදී මමයා පෙනී ඉන්නේ එක සංඥාවක් වෙනුවෙන් නම් මෙන්න මේ අයගේ මේ තිබෙනා වූ විවිධාකාර මේ හැලවලොප්පන් නැත්නම් මේ භාවනා ලෝකේ පටලවල තිබෙනා වූ පටලැවිලි. ඔන්න විවිධ පටලැවිලි හරහා පටලවල තිබෙනා වූ මේ විවිධ මේ අය අමාරුවට තිබෙනා වූ තැනින් දැන් නිදහස් වෙන නම් දැන් දැනගන්න පින්නතුනි මේ අය කියනවා ඇති එහෙම නැත්නම් ආයතන පැත්තෙන් මගේ ආයතන 6ක් තියෙනවා. සලායතන 6ක් තියෙනවා. හැබැයි පින්නතුනි ඇහැ පිළිබඳව මොනවා හරි දෙයක් මේ මොනම වෙලාවකවත් මේ ඇයට දැනගන්න ලැබුණාද කියලා මේ භාවනාවේදී. පරියංග භාවනාව කරනකොට හෝ සක්මන් භාවනාව කරනකොට හෝ කාට හරි පුළුවන්ද කියලා බලන්න ඇහැක් Tamanට තියෙනවා කියලා දැනගන්න මේ මොනවා ප්‍රකට වුණත් පින්නුදේ. හැබැයි සමහර අය නම් කියයි පෞගියවර වැඩසටහනේ අර භාවනාවට ප්‍රවිෂ්ටි වීමේ වැඩසටහනේ පෞගිය සතිය තීච්චෙකදී අර මහත්යෙක් කිව්වා මම සද්දයක් දැනගත්තා. සද්දයක් නම් මහත්ය මොකද්ද දැනගත්තේ? සද්දයක් නම් මම දැනගත්තේ කන ඉපදිලා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ ආනවා මහත්යෝ සද්දයක් නම් කොහොමද කන බව දැනගත්තේ?
සද්දේ කියන වචනේ නැවුනේ. මහත්තයා කියනවා මට සද්දේ කියන වචනේ තමයි ආවේ. සද්දේ කියන වචනය කොහොමද මහත්තයෝ කනෙන් තමයි ආවේ කියලා දැනගන්නේ. මේ ස්වාමීන් වහන්සේට කියුණා නෑ මහත්තයෝ ස්වාමීන් වහන්සේ කියනවා සද්දය හටගත්තේ කනින් නෙමෙයි ඇහෙන් කියලා. ওই මහත්තයා ඔප්පු කරන්නේ දැන් කනින් හටගත්තේ කියලා. ඒ මහත්තයා කතාවක් නෑ දැන් ඒක. බලන්න පින්නදුනි දැන් සාකච්ඡාවේදී එහෙම නැත්නම් ධර්මදේශනාදී කියලා ඒක නම් ප්‍රකට වෙන්නේ නැහැ මේ මොහොතේදී සාකච්ඡාවේ හෝ ධර්මදේශනාව වෙන්න පුළුවන් ධර්මදේශාව වෙන්න පුළුවන් බොහෝට පින්නදුනි. ඒ නිසා බලන්න මොකද්ද මේ කන කියන එකක් මෙන්න මේ මහත්ය අරගෙන. ඒකට කියනවා ඇයි ස්වාමීන් වහන්සේ සද්ද ඇහෙන්නේ කනටද? කොහොමද දන්නේද? ඉතින් අපිට උගන්වලා තියෙනවනේ. සද්ද ඇහෙන්නේ කන්ටයි කියලා උගන්වලා තියෙනවා. ඒ උගන්වපු මහත්ය කොහෙන්ද දැනගත්තේ කියලා අහන්න බලන්න. ඒ උගන්වපු මහත්ය කොහෙන්ද දැනගත්තේ කියලා වුණා පිටුදුනි. ඒ මහත්යට උත්තරයක් නැහැ. ඒ මහත්ය කියයි මටත් උගන්වලා තියෙනවා. මමත් දැක්ක පොතක තියෙනවා. මමත් දැක්ක තව කෙනෙක් කියනවා කියලා මටත් ඇහුණ දෙයක් තමයි මං කියන්නේ කියලා මෙන්න මේක තමයි පිටුදුනි මේ මහාචාර්යවරු කියලා කියන්නේ. දොස්තර මාත්‍රු වෙන දොස්තර නෝල කියන්නේ. ඉංජිනේරුවරු කියන්නේ. රතු පාට කියන්නේ පිටුදුනි රතු පාට කියන දේ කවුරු හරි කියපු නිසා මිසක් රතු පාටයි කොළ පාටයි දෙක වෙන් කළා අරගෙන කවදද මේ ලෝකේ කාට හරි පුළුවන් වන්නේ විද්‍යාඥයෙකුට රතු පාට මේකම විය යුතුයි මේක කොළ පාට නොවිය යුතුයි කියලා. කොහේද පින්නතුනේ එහෙම තොරතුරක් හදලා ගන්න පුළුවන් වන්නේ මේ ලෝකේ මොනම දෙයකටවත්. මේකට කියන්නේ බත්ම පමණයි. මේකට පාන් කිව්වොත් එහෙම ජාතික අපරාධයක් මේක දඬුවම් කළ යුතු වරදක් කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. හැබැයි බත් වලට පාන් කිව්වම තියෙන වරද පින්නතුනි බලන්න මේ මොහොතේදී මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ අය දන්නවා කෑම මේසෙට ගියාම දිගින් දිගටම කියවෙන්නා වූ මේ බණේ තියෙනවා කෑම මේසෙට යනකොට තමන් කන්න කැමති බත් නම් බත් අපේක්ෂාවෙන් යනවනම් කෑම මේසෙ උඩ මොනවත් තිබුණත් කියපින්න. කෑම මේසෙ රොටි තියෙන්න පුළුවන්, ආප්ප තියෙන්න පුළුවන්, ඉන්දියාප්ප තියෙන්න පුළුවන්, පිට්ටු තියෙන්න පුළුවන්, වඩේ තියෙන්න පුළුවන්, තෝසෙ තියෙන්න පුළුවන්, ඕනෙම දෙයක් තියෙන්න පුළුවන්. හැබැයි කියවෙන්නේ මොකද්ද වෙනවදනි? කියවෙන්නේ බත් නෑ කියලායි පිළි. බත් දැකලා ඇහැයි එහෙම නැත්නම් වෙනත් දෙයකුයි සම්බන්ධ වෙලාද දැන් මේක හටගත්තේ. දැන් මේසෙ උඩ නැති බත් ගැන Tamanට ප්‍රකට වෙලා Taman දැනගන්නවා නම් බත් නෑනේ අම්මේ අද බත් උවේ නැද්ද කියලානේ අහන්නේ. අම්මේ ඊරෑ බත්පත් නැද්ද කියලා අහන්නේ. උන්න වගේ එකක් නේ අහන්නේ බිනුදු නිකන් මේ අම්මේ හාල් ඉවරලාද ගෙදර මං ගිහලා හාල් ටිකක් අරන් එන්නද අම්මේ බත් ගැනක් නෙමෙයි සමහරලාට අහන්නේ. දැන් නෝනගෙන් අහන මහත්තයා මොකද බත් කන බව දන්නේ නැද්ද? දැන් මේ තනකොළද කන්නේ අපි කියලා එහෙමනේ අහන්නේ සමහරලාට. අන්න බිනුදුනි මේ කෑම જાති පහක් හදලා මොනතරම් මහන්සි වෙලා මේ නෝන මේසේ පිළියෙල කරලා තියෙනවා. හැබැයි Tamanගේ අවශ්‍යතාවය මේ බත හොයනවා මේසෙ තුල නැති බතක් ගැන කතා කරනවා. නැති පරිප්පුවක් ගැන කතා කරනවා. හොදි පහක් තියෙනවා. පහෙන් එකක්වත් කියවෙන්නේ නැහැ. මාළුත් තියෙනවා, බිත්තර බදලක් තියෙනවා, සියලු දේවල් තියෙනවා. හැබැයි පරිප්පු නැත්තම් පරිප්පු ගැනයි කතා වෙන්නේ. අන්න ඒක තමයි මේ ලෝකය කියලා කියන්නේ. එක මොහොතකදී මේ එක දැන ගැනීම මේ සුළු જાති පහක් තියෙනකොට එක දැන ගැනීම ගැන කතා කරනවා. ඒකට තමයි පිළිතුරු මේ සෝමනස්ය දෝමනස්ය කියලා කියන්නේ. එහෙනම් මේ බත් ගැන කතා කරේ බත් දැකලාද ඇහැද පිළිතුරු නේද තියෙන්නේ. ඔන්න බලන්න දැන් මේ පිළිතුරු මේ ආයතන 6ක් තියෙනවා කියලා මේ ඉගෙනගෙන තිබෙන්නා වූ මෙන්න මේ තෝරතුරුක මේ භාවනා වෙලාදී කල්පනා කරන ගතු නිසා නේද මේ දකුණ කියනකොට කකුල කියලා එකතුනේ. දකුණ කියනකොට කකුල කියලා එකතුනේ ඔන්න ඔය කල්පනාව නේද පිණු. අන්න ඒක තමයි අයෝනිසෝ මනසිකයි. අයෝනිසෝ මනසිකයි. ඊ වෙලාවේ මේ මොහොතේ තමන්ගේ සතිය ගිලිුණා. සතිය ගිලිුණේ මොකක් නිසාද? දකුණ කියන වචනය දැනගත්තු බව දැනගත්තේ නැතිකම තුල. දකුණ කියන වචනය දැන ගැනීම දැනගත්තු බව දැනගත්තා නම් පිටුදුනි අන්න සතිමත් නම් ඉන් එහාට යාමක් නැහැ. දකුණ කියන තැනින්ම සියල්ල නිමා වෙලා තියෙනවා.
අන්න එහෙනම් මමය හටගත්තේ මෙන්න මේ ඊටමත් සුළු කාලයකට පමණයි. එහෙනම් ඒකේ මුලත් මමයෙක් නෑ. ඒකේ මුලත් හට ගැනීමක් එහෙම නැත්නම් අපි සාමාන්‍ය කියනවා රූපයක් නෑ. ඒකේ අගත් පින්නදුනේ නම් මොකද වෙලා තින්නේ? රූපයක් නෑ. එහෙනම් රූපයක් ඇතුව ඉන්නා වූ කාලය රූපයක් නැතුව ඉන්නා වූ කාලයට වඩා ඊටමත් අඩු නේද? රූපයක් නැති කාලේ නේද වැඩි වෙලාවකදී අපි ගත කරන්න කියලා දැන් මේ පින්නදුන්න තමන්ගේ අත්දැකීම හරහා තොරතුරු දිනන පින්නදුන්න. ඒ අනුව මේ වැඩි කාලයක් මේ පින්නදුන්න ඉන්නේ මෙන්න මේ ශූන්‍යතාවේ නේද කියන එක දැන් තමන්ට නැවත නැවත තහවුරු වෙනවනේ පින්නදුන්න. වැඩි වෙලාවක් ඉන්නේ ශූන්‍යතාවේ තුලයි කියන්නේ ප්‍රකට වීමක් නැති තැනයි පින්නදුන්න. අනේන දැන් මේ පින්නදුන්න දන්නවා ක්‍රමානුකූලව ආවා වූ ගමන් මාර්ගය තුල මේ යමක් ප්‍රකට වුණාද ඒ බව දන්නවද මෙනෙහි වුණාද ඒ බව දන්නවද එහෙනම් gediya පිටින් මුලදි මේ පියවර හතරම බලාගෙන යනකොට ක්‍රමානුකූලව වෙන්නේ මොකද්ද මේ පින්නතුන්ගේ දැන් වෙනකොට මේ අත්දැකීම ඇති මේ බොහෝ පින්නතුන්ට මොකද්ද මේ තමන්ගේ වම දකුණ සෑහෙන දුරට සංසිඳිලා රූප වේදනා සෑහෙන දුරට සංසිඳිලා සමහර අයට මුළුමනින්ම සංසිඳිලා එමනම් මුලින්ම මේ අයගේ මේ මෙනෙහි වීම සංසිඳිලා පිණුත් මෙනෙහි වීම හැලිලා මෙනෙහි වීමක් දන්නේ නැහැ. එහෙනම් ගොඩක් පින්නතුන්ට මෙවැනි භාවනාව දියුණු වුණා නම් පින්නතුනි ඊටමත් සරලව සෝතාපට්ටි මාර්ගය තුල තමන් ඉන්නා වූ බවට තමන්ගේ සාක්ෂිය තියෙනවා. යහරා මොකද්ද වෙලා තිබෙන්නේ? වැඩි වේලාවක් දවසේ මෙන්න මේ වචනය ප්‍රකට වෙනවා. ප්‍රකට වෙන්නේ වචනයක් කියලා දැන ගැනීමට තිබුණා වූ තෘෂ්ණාව ප්‍රහාණය වෙලා. ප්‍රහාණය වෙච්ච නිසා ඒක වචනයක් කියලා මෙනෙහි වෙන එක නතර වෙලා තියෙන පිණි. වචනයක් කියලා මෙනෙහි වෙන එක නතර වෙලායි තියෙන්නේ දැන්. උන්න පිණුදුනි ක්‍රමානුකූලව මේ පිණුදුනි යන්නා වූ මාවත ගැඹුරු තැනකයි ඉන්නේ. හැබැයි මේකට අත්දැකීම් ලබාගෙන යන්න ඕන නිසායි මේවා කියවෙන්නේ. දැන් මේ පටන් ගත්තේ කොහෙන්ද පිණුදුනි? පියවර 4 යමක් ප්‍රකට වුණාද ඒ බව දන්නවද? මෙනෙහි වුණාද ඒ බව දන්නවද කියලායි දැන් එන්නේ කොතනද පිණුදුනි? එන්නේ යමක් ප්‍රකට වුණේ නැද්ද? ඒ බවක් දන්නේ නැද්ද? මෙනෙහි වුණේ නැද්ද? ඒ බවක් දන්නේ නැද්ද? අන්න ඒ පියවර 16ක් එහාට ගියාට පස්සේ පින්නදුනි 16 වන පියවර අවසානයේදී දැන් තිබෙනා වූ තත්ත්වය මොකද්ද? රහතුන් වහන්සේගේ චිත්තක්ෂණ. අරහත් චිත්තක්ෂණ. රහතුන් වහන්සේ කියන්නේ පින්නදුනි බුදු පියාණන් වහන්සේ කියන්නේ පින්නදුනි මොකද්ද? මේ ලෝකයේ යමක් හටගත්තයි කියන එක පිළිබඳව Tamanට දැන ගැනීමක් දැනීමක් නැයි කියන තැනයි. දැනීමක් නැත්තම් එතන විඳීමකට යන ක්‍රමයක් නැහැ. දැනීමක් විඳීමක් නැත්තම් අන්න සංසාරේ කෙලවර, උත්පත්තියේ නිමාව, උත්පත්තියේ අවසානය, උත්පත්තියේ නිමාව නම් උත්පත්තියේ අවසානය නම් උත්පත්තිය නැති තැන මරණයක් නැහැ. උත්පත්තිය නැති තැන ජරාවක් හෙවත් වයසට යාමක් නැහැ. උත්පත්තිය නැති තැන රෝග හෙවත් ව්‍යාධි නැහැ. උත්පත්තිය නැති තැන මරණය නැහැ. අන්න පින්නතුනි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස පංච උපාදානස්කන්ධා. දැන් අන්න මේ පින්නතුන්ට දැන් එනවා උන්න තවත් එකක් මොකද්ද? පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධය. එහෙනම් දැන් මේ අය දන්නවා මේ වචනයක් කියලා මොකක්ද දැනගන්නේ? පංච උපාදානස්කන්ධය කුයි. එහෙනම් දකුණ කියලා කිව්වේ මොකද්ද පින්නතුනි? දකුණ කිව්වේ පංච උපාදානස්කන්ධයයි. උපාදානයට ලැබුණා වූ මේ ස්කන්ධ කොටස් පහ තමයි පින්නතුනි දකුණ කියලා කිව්වේ. එහෙනම් දැන් ඔන්න තියෙනවා හෝම්වර්ක් gedara වැඩ මොකද්ද? පංච උපාදානස්කන්ධය. අන්න යෝනිසෝ මනසිකාරේ පළවෙනි අදියර යෝනිසෝ මනසිකාරේ පළවෙනි අදියර අද දිනේ ඇහුණා වූ බණ කොහොමද දැන්
මානසිකාරයට දාගන්න. අද දිනේ ඇහුණා වූ බණ කොහොමද මානසිකාරයට දාගන්නේ? පංච උපාදානස්කන්ධ. මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? ඇයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? ඇයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? කොහොමද පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්නේ? කොහොමද පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්නේ? ඔන්න පින්නතුනි ප්‍රශ්න පත්‍රය. මෙන්න යෝනිසෝ මනසිකාරය. දැන් මේ පින්නතුන්ට මේ වලට සරලවම මේ යෝනිසෝ මනසිකාරයට නැවත නැවත අනුගත වෙන බවට අනුගත වෙන්න පුළුවන් බවට තමන් තුළම තොරතුරු වාර්තා වෙනවා. තමන් තුළම තොරතුරු වාර්තා වෙනවා. යෝනිසෝ මනසිකාරයට අනුගත වෙන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය තුළම නැවත නැවත කාලය ගත වෙනවා. තමන් නොදැනුවත්වම දිනයේ වැඩි වාර ගණනක් යෝනිසෝ මනසිකාරය තුළ ඉන්න පුළුවන් වෙලා තියෙනවා අපි. එහෙනම් දැන් නැවත වරක් දැනගන්න කායානුපසනාවත් යෝනිසෝ මනසිකාරයට අද දිනෙත් ඇතුළත් කරන්න පිටු. මේවා එකක්වත් එක දවසකදීවත් කලින් කරා කියලා ඒ තැන් වලට යන්න එපා පිටු. නැවත වරක් හැමදාම මොකද වෙන්න ඕන මේ පිටුතුන් හැම චිත්තක්ෂණයකම ආධුනික වෙන්න ඕන පිටු. අන්න ආධුනික වෙනකොට අද දිනේ ඇහිච්ච බණ ආරහත් අද දිනේ කියවුණා වූ බණ ආරහත් මේ පිටුතුන්ගේ මේ ආයතන පිළිබඳව තිබුණා වූ තොරතුරු මේ විනාශ වෙලා නැති බංග වෙලා මේ තිබෙනා වූ දික්ටි කැඩෙන්න කරුණු රාශියක් කියවෙලා ඇති පිටු. හැබැයි ඒවා හොයන්න බෑ. කායානුපස්සනාව මම කලින් දන්නවා කියලා හිතා හිටියානම් නිසා නැවත වරක් අද දිනෙත් කායානුපස්සනාව යෝනිසෝ මනසිකාරය තුළට වැටෙන්න ඕන. මේ බණ ඇහිච්ච නිසා බණ මෙනෙහිවීම හරහා. මොකද්ද කායානුපස්සනාව කියන්නේ? මොකක්ද කායානුපස්සනාව කියන්නේ? මොකක්ද කයි කයක් බලනවා කියන්නේ? මොකක්ද කයි කයක් බලන්නේ කොහොමද? මොකක්ද කයි කය කියලා කියන්නේ? ඇයි කයි කය කියලා කියන්නේ? අන්න එක පින්නතුනි දැන් තමයි තේරෙනවා. බලන්න බුදු කෙනෙක් මොන තරම් ප්‍රඥාවෙන් මේ වචන ටික හසුරවල තියනවද කියලා පින්නතුනි. මොන තරම් ප්‍රඥාවක් තියනවද මේ ආකාරයට මේක හසුරුවන්න. මේ භාවනා ලෝකේ පටලවලා විවිධාකාර ඇලවලුප්පන් දාලා මේ අය නැති කරලා තිබුණට මේකේ ආස්වාසේ බලන්න, හුලන් රැල්ල බලන්න, නාසාග්‍රේ බලන්න, මේකේ නැවත නැවත බලන්න, නහයේ ඉස්සරහා හුලන් තියනව නේද කියලා බලන්න, මහගෙදරට යන්න, මූල කර්මස්ථානට යන්න කියලා මරණ මංචකයේදී මේ අය මේ සතර අපායට යවන්න, තිරිසන් ලෝකෙට යවන්න මොන තරම් මේ හාමුදුරුවෝ වෙර දරලා තියෙනවද කියලා බලන්න පිටුද. ක්‍රමානුකූලව සංසිඳුණා නම් මේ කායනුපසනාවේ පියවර 4 ගියා නම් 4 වෙනි පියවර ගැන මේ එකම භාවනා මධ්‍යස්ථානයකවත් පිටුදුනි සාකච්ඡා කළා නෑ නේද කියලා බලන්න මේ ලියවිලා තිබෙනා පොත් අරගෙන පිටුදුනි. නැවත නැවත ආස්වාසයෙන් බලන්න මෙන්න මොනවා කිව්වත් මේ හාමුදුරුවෝ බයිනවා උඹලා මොකද කියන්නේ? උඹට මම සහතික දෙන්නද කියන්නේ? උඹ සෝවාන් වෙලා කියනද කියන්නේ? මොකද්ද කියන්නේ? උඹ මේ ආස්වාසය බලන්න නැතුව මොනවද මේ කරන්නේ කියලා බලන්න පිනුදුන මේ කමඨාන වලදී මොනවද මේ හාමුදුරුවෝ කියන්නේ කියලා. එහෙනම් දැන් Tamanට මේ අත්දැකීම තියෙනවා. මොකද්ද අත්දැකීම? මේ පියවර 4ක් බුදු පියාණන් වහන්සේ ඉතාමත් පැහැදිලිව සරලව දේශනා කළ දිනවා. එකින් එකට වෙනස් වෙමින් යන මේ ලෝකයේ වෙනසක් පමණයි තියෙන්නේ කියන එක තේරුම් බේරු කරන්න මහණෙනි ආස්වාසයේ දිගනන් දිග්ග බව අත්දකින්න. මහණෙනි ආස්වාසයේ කෙටිනම් කෙටි බව අත්දකින්න අන්න පින්නතුනි දෙවනි පියවර. ඉතින් ඒකෙදී යවලා තියෙන ඊළඟ පටලවිලි තමයි මොකද? ආස්වාසයේ විතරක් අරගෙන ආස්වාසයේ බලන්න, ආස්වාසයට යන්න, මහගෙදරට යන්න, මූල කර්මස්ථානට යන්න, ලෝකේ තියෙන සද්ද නවත්තන්න කියලායි කියන්නේ. කනට කොන්ක්‍රීට් දාන්න කියලායි කියන්නේ. ඒතකොට ආස්වාසයේ බලන්න, ප්‍රාස්වාසයේ බලන්න, ඒක උණුසුම්ද බලන්න, සිසිලද බලන්න, නාහය ඉස්සරහද බලන්න, නාහය පුරවල තියනවද කියලා බලන්න, නාහය පිරලා නැද්ද කියලා බලනවා. අන්න පිටුදුනි කනට කොන්ක්‍රීට් දාලා තියෙන්න ඕනේ. මොකද කුරුල්ලෝ කෑ ගහන එක නතර වෙලා තියෙන්න ඕන, වාහන හෝන් ගාන එක නතර වෙලා තියෙන්න ඕන, ගෙවල් දොරවල් වාහන ඒවා නතර වෙලා තියෙන්න ඕන, බල්ලෝ බුරණ ඒවා නතර වෙලා තියෙන්න ඕන, ලෝකෙ තිබෙනා වූ සියලු සද්ද නතර වෙලා තියෙන්න ඕන. ඒ වගේම මේ ඇඟට හුලං වදින එක
මේ ධනේස් කැක්කුම එන එක, ඔළුවේ කැක්කුම එන එක, මේ මధుරෝ කන එක, විවිධාකාර මේ ශරීරයේ තිබෙනා වූ වේදනා ටිකත් නතර වෙලා තියෙනවා. මధుරවන්ට එන තහනම් බෝඩ් ගහලා මధుරෝ ඇතුළු වීම තහනම්. මම භාවනා කරන වෙලාවේ මధుරෝ කෑම තහනම්. භාවනාව අවසන් වුණොත් මధుරෙ එන්නයි කියලා දැන් බෝඩ් ගහලායි තියෙන්නේ. උන්න බලන්න මේ අය කොයි ආකාරයෙන්ද මේවා කරගත්තේ. හුලං ගහන්න බෑ මේ වෙලාවට, ෆෑන් කරකැවෙන්න බෑ, ඊවයේ සද්ද තියෙන්න බෑ, ඔරලෝසු කරකෙන්න බෑ, ඔරලෝසුවේ සද්ද තියෙන්න බෑයි කියලා දැන් නැවත නැවත බෝඩ් ගහන්න තියෙනවා. නැවත බෝඩ් ගහන්න තියෙනවා. මොකද ආස්වාසිය බලන්න බෑනේ අරවත් එක්ක. ඒවත් එක ආස්වාසිය බලන්නම් ආස්වාසිය විතරක් තියෙන්න එපාය. ආස්වාසිය විතරක් තියෙනම් මధుරෝ පැත්තකට යන්න එපාය. මැස්සෝ පැත්තකට යන්න එපාය. කූඹි පැත්තකට යන්න එපාය. සියල්ල අයින් වෙන්න ඕන පිළින. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගිහලා බලන්න දැන් මෙන්න මේ සිතුයි. ගෙදර අම්මා ඉන්න එකක් නැති වෙන්න ඕන, ගේ තියෙන එකක් නැති වෙන්න ඕන, රස්සාව ගැන තිබෙනා මේ අනන්තවත් සිතුවිලි එකක්වත් මේ වෙලාවෙ ඉන්න නතර වෙන්න ඕන. තහනම් වෙලා බෝඩ් ගහලායි තියෙන්නේ. පාර වහලායි තියෙන්නේ අය. බලන්න බිනු ලෝකේ කොහෙද මේවා වෙන්නේ කියලා බුදු කෙනෙක් මෙහෙම දේවල් දේශනා කරයිද කියලා මනක් කල්පිත ලෝකයක් වෙනවා. මේ මනක් කල්පිත ලෝකේ මේ අය පටලැවිලා තිබෙනා පටලැවිල්ල දැන් වෙනකොට මේ බණහරා මේ අය නිදහස් වෙලා තියෙනවනේ කියලා දැන් Tamanට තේරෙනවා. මෙන්න මේ ආස්වාසය මුල්ලමැදාග නැත්නම් මේක මුළුමනින්ම අත්දකින්න පුළුවන් නම් මුළුමනින්ම අත්දකින්න පිණුයි. මේ දකුණ කියන එක පිණුදුනි මොනතරම් පැහැදිලිව ආරම්භක අවස්ථාවේදී නැවත නැවත වෙනස් වෙමින් යන ආකාරය, අවසාන වෙන ආකාරය මොනතරම් ලස්සනට මේ පිණුදුන් දැන් අත්දැකලා තියෙනවද කියලා. දයන්න හට ගන්නකොට දකුණක් කියලා දැනගන්න බෑයි නේද කියන මට්ටමට මෙයාගේ මේ ප්‍රඥාව දැන් මෝදු වෙලා තියෙනව නේද පිණුදුනි. එහෙනම් මම දැන් මෙතන කියන මෙන්න මේ වචන තුනක් එකට එකතු කරලා දීලා තියෙන්නේ නෝකටයි කියලා දැන් තමන්ට පැහැදිලිනේ. ඔය දකුණ කියන එක තනි වචනේ අකුරක් කඩලා ගන්නවා කියන එක මේ පෘථග්ජන මට්ටමේ ඉන්න පින්නතුන්ට ඒ තරම් ලේසි නෑනේ මුල මට්ටමේ ඉන්න පින්නතුන්. නමුත් වචනයක් කරනකොට මෙයා තේරෙනවා මම කියන එක දැන ගැනීමට පෙර මමයි දැන් කියන එකයි දෙකක් නම් එකට දැනගන්න බෑයි කියන එක හොඳටම Tamanට 100%ක් තහවුරු වෙනවනේ පින්නතුනි. එහෙනම් වචන දෙකක් එකට දැනගන්න බැරි නම් ඒ වගේම වචනයක තිබෙනා වූ අකුරු දෙකකුත් එකට දැනගන්න බෑයි කියන එක දැන් මෙයා මේ වචී සංස්කාර නැවත නැවත පරීක්ෂා විසින්තා දන්නවනේ පින්නතුනි. වචී සංස්කාර නැවත නැවත පරීක්ෂා වෙච්ච නිසා ඒකත් දැන් Tamanට 100%ක් තහවුරු වෙන්නේ. මයන්නයි දෙක නැත්නම් දයන්නයි අල්නයන්නයි දෙක එකට හටගන්නේ නැහැ කියලා මෙන්න මේ වචී සංස්කාරයක් තමයි ලෝකය කියන්නේ කියලා මොනතරම් පැහැදිලිව අවබෝධ වෙලා තියෙනවද බින්දුද. මේ එක දෙයක් තමයි තියෙන්නේ කියලා මේ ආස්වාසය මහගෙදරට යන්න මූල කර්මස්ථානය කියන එක මේ තිබුණා වූ මේ තමන්ගේ මිත්‍යා දික්ටි ගතිය, මේ තිබුණා වූ මෝහය මුලාව දැන් තමන්ගේ ඉවත් වෙලා තියෙනවා. ඒ අනු මේ අරමුණු සියල්ල පොදුවේ කොයි එකක් ආවත් එකයි මට මොන අරමුණක් ආවත් මම දැනගන්නේ වචනයක් පමණයි, සංඥාවක් පමණයි. ආස්වාසය කිව්වෙත් සංඥාව, දකුණ කිව්වෙත් සංඥාව, වම කිව්වෙත් සංඥාව, සද්ද කිව්වෙත් සංඥාව. ඒ වචනත් දැන් වචනයක් බව දැනගන්න එකත් තමන්ගෙන් සංසිඳිලා අන්න දැන් හතරවෙනි පියවර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි ආස්වාසයේ සංසිඳුණා නම් ඒ බව අත්දකින්න. මහණෙනි ආස්වාසයේ සංසිඳුණා නම් ඒ බව අත්දකින්න. අන්න දැන් පැහැදිලිව මේ පිණුදුන් ඒකත් අත්දැකලා තියෙනවනේ පිණුදුන්. ආස්වාසය දැන් ප්‍රකට වෙන්නෙම නෑනේ. එහෙනම් ප්‍රකට වෙන්නේ නැත්තම් ඒක දැනගැනීමේ ප්‍රශ්නේ තමයි නිදහස් වෙලා. ඒක වචනයක් බව දැනගැනීම ප්‍රශ්නෙනුත් ඊට පෙර නිදහස් වෙලානේ පිණුදුන්. අන්න එතකොට මේ යමක් ප්‍රකට වුණාද ඒ බව දන්නවද, මෙනෙහි වුණාද ඒ බව දන්න කියනා වූ පියවරයන් 4 ක්‍රමානුකූලව දිය වෙලා පිණුදුනි දැන් තියෙනවා. යමක් ප්‍රකට වුණේ නැද්ද ඒ බව දන්නේ නැද්ද? මොකද ආස්වාසිකුත් නැහැ, සද්දයක්කුත් නැහැ, වේදනාවකුත් නැහැ, සිතුවිලිත් නැහැ. දැන් ඔන්න පරයන්කේ තුල විනාඩි 5ක් තමන් වාඩිලා ඉන්නවා. මොන්නයම් හෝ දෙයක් නොදැන අන්න ශූන්‍යතාවය අත්දැකලා තිනවා පින්නු. අන්න ශූන්‍යතාවය අත්දැකලා තිනවා. හැබැයි ඒකට දැන් වචනයක් ගහගෙන නැති ශූන්‍යතාවය කියලා. අන්න ආයි පාරක් ප්‍රකට වෙනවා. එහෙම නැත්නම් විවේකයේ කියලා වචනයක් ගහගෙන නැති.
විශ්‍රාමයේ කියලා වචනයක් ගාවේ නැති. තන් නිවන කියලා වචනයක් ගාවේ නැති. සතිය කියලා වචනයක් ගහලා ඇති. ඔය විවිධකාරු වචන ගහලා තිබුණානේ. ගැහුවනම් ආ එකතු වෙලයි තියෙන්නේ. ඔන්න ඔය ආකාරයට මේ පිළිඳුන ආවා වූ ක්‍රමානුකූල ගමනේ ක්‍රමානුකූලව තමන් ළඟ තිබෙනා වූ මේ ආශ්‍රයයන් ටික රුචි අරුචියන් ටික ගෙවිගෙන යන බව, ඡය වී යන බව, සංසිඳමින් යන බව, ප්‍රහාණය වෙමින් යන බව අන්න දැන් තමන්ට තේරෙනවා ක්‍රමානුකූලව මෙන්න මේ තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා. අන්න දුක්ඛ සමුදය නම් ප්‍රහාණය වෙන බවට දැන් මේ පින්නතුන්ට සහතිකයක් තියෙනවා. දුක්ඛ සමුදය දුක හට ගැනීමට හේතුව මොකද්ද? මේ හේතුව යමක් ප්‍රකට වීමයි. අන්න පින්නතුනි දුක්ඛ සමුදය ප්‍රකට වීමයි. ප්‍රකට වුණා නම් ඒ බව දැනගන්නේ නැති වෙනකොට අන්න Tamanට දුකක් හටගන්නේ නැහැ පින්නතුනි. අන්න දුකක් හටගත්ත තැන තමයි එනම් මේ සෝමනස්සය දෝමනස්සය කියන්නේ. අන්න දුකක් හටගත්ත තැන තමයි සෝමනස්සය දෝමනස්සය. මේ අය නම් දැන් කියයි සෝමනස්සය කොහොමද හඳුනන්නේ? දුකක් කියන්නේ සෝමනස්සය කියන්නේ සැපක් නේ. බලන්න නැවත නැවත පරීක්ෂා කළා සෝමනස්සේ සැප චිත්තක්ෂණ කීයක් නතර වෙලා තියෙද කියලා ඒක තමන්ම අත්දකින්න පිණුත්. අන්න දැන්දා ගන්න මෙන්න යෝනිසෝමනස්කාට ඒකත් එනං මොකද්ද සෝමනස්සයක් කියන්නේ? මොකද්ද සෝමනස්සයක් කියන්නේ? ඇයි සෝමනස්සය කියන්නේ? ඇයි සෝමනස්සය කියන්නේ? කොහොමද සෝමනස්සය දැනගත යුත්තේ? කොහොමද සෝමනස්සය දැනගත යුත්තේ? ඒ වගේම දාගන්න දෝමනස්සයක්. ඒ වගේම දාගන්න දෝමනසයත් ඔන්න බිඳුනේ අදත් මීට පෙරත් දාගෙන ඇති මේ අය යෝනිසෝමනසිකාට මේ කාණිනේ කායානුපසනාවේ පියවර 4ක් බිඳුනේ අද දිනෙත් නැවතරක් යෝනිසෝමනසිකාටම දාන්න පිණුත් එකම දේ නැවත නැවත කරන්න පිණුදුනේ එකම දේ නැවත නැවත කරන්න මේ ආම්දුරුමුණ ගහන්න මේ ආම්දුරන්ට ලාභ සත්කාර සිලෝකන ගෙන්න මේ ආම්දුරන්ට පිරිකර පූජා කරන්න එහෙම නැත්නම් පින්නපාත බෙදන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ පින්නතුන් නිවන් දකේවි මේ පින්නතුන් රහත් වෙයි පින්නතුනි තමන් ඉන්නා වූ රටේ ඉඳගෙන තමන් ඉන්නා වූ ඉරියව් ඉඳගෙන ඒක වළක්වන්න නම් මේ ලෝකෙ මොනම මාර්ගයකටවත් බැරි වෙයි තමන් මෙන්න මේ විදිහට මේ මාර්ගයට අනුගත වුණා නම් හැබැයි මේ ආම්දුරු කියන වචන එකක්වත් විශ්වාස කරන්න එපා තමන්ගේ අත්දැකීම පමණක් විශ්වාස කරන්න මේ ආම්දුරු කියන්නේ ශබ්දවාහිනී යන්ත්‍රය බව මෙයයි දන්නවා මේ ශබ්දවාහිනී යන්ත්‍රය කියන එකම වචනයක්වත් විශ්වාස කරන්න එපා ඒකත් වචනයක් විතරයි පිණුත් මේ කියුණා වූ සියලු දේවල් වචන පමණයි එකකවත් විශේෂ වටිනාකමක් නැහැ බණ කියවෙන වෙලාවේදී ඒවට වටිනාකම් දීලා ඇති ඒවයි වටිනාකම් නැති බව තමයි මේ අය අවසාන වශයෙන් තේරුම් ගන්නේ ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි අවසාන වශයෙන් උඹලට මාවත් අතාරින්න වෙනවා ධර්මයත් අතාරින්න වෙනවා සංඝයත් අතාරින්න වෙනවා උඹලගේ සීලයත් අතාරින්න වෙනවා සීලයත් අතාරින්න වෙනවා අන්න රහත් වෙච්ච දන බින්දුනි සීලය අතෑරිය කියන්නේ සීලය ආරක්ෂා කරන්නේ නැහැ නෙමෙයි සීලයක් තියෙනවා හැබැයි සීලය මගේ කරගන්නේ නැහැ සීලය මගේ කරගන්නේ නැහැ සීලය මගේ නෙමෙයි නිසා සීලය කැඩුන බව දන්නෙත් නැහැ සීලය ආරක්ෂා වුණ බව දන්නෙත් නැහැ අන්න යමක් ප්‍රකට වුණේ නැද්ද ඒ බව දන්නෙත් නැද්ද මෙනේ වුණේ නැද්ද ඒ බව දන්නෙත් නැදුව අන්න රහතුන් වහන්සේ සෝමනස්ස දෝමනස්ස නැහැ සෝමනස්ස දෝමනස්ස නැහැ මොකද දැනෙන්න එහෙම සෝමනස්සයක් දෝමනස්සයක් කියලා මේ ලෝකේ නැති බව මේ හටගත්තා වූ චිත්තක්ෂණය ඒ චිත්තක්ෂණය තුලම නිරෝධ වුණා බව එහෙනම් සෝමනස්සය කියන්නේ පිනුදුනි චිත්තක්ෂණයක් පමණයි එහෙනම් ඒක දැනගන්න කොටත් ඒ සෝමනස්සය නැති වෙලා තියෙන්නේ එහෙනම් රෝගේ දැනගන්න කොටත් පිනුදුනි රෝගයක් නැහැ කොහොමද බෙහෙත් බොන්නේ මොනවටද බෙහෙත් බොන්නේ එහෙනම් ඔන්න ඔය ආකාරයට හැබැයි මේ පිණුදුට මේ මොහොතේ පැනවිලා තිබෙන්නම් ලැබිලා තිබෙනා වූ කාලය නිමා වෙලා තියෙනවා කියන එකයි. අන්න මේ පිණුදුට පාඩුවක් නම් වෙලා නැති බවයි පේන්නේ. වෙලාව ප්‍රමාද වුණාට බැන බැන හිටියට හාමුදුරන්ට බැන බැන හිටියට ජංගම දුරකථනට බැන බැන හිටියට පරිගණකයට බැන බැන හිටියට ඉන්ටර්නෙට් එකට ගැටලුවක් උනේ නැහැ. පැයකට අධික කාලයක් අදත් Tamanට බණ ඇහිලා තියෙනවා. සංසාරයෙන් ඈතර වීමේ ආර්ය මාර්ගය තුල සෝතාපට්ටි මාර්ගය තුල ඉන්නා පිණුදුණ්ඩයි මේ බණ ඇන්නේ
ඒ සඳහා මේ ස්වාමින් වහන්සේට මේ මధుරු ටික උදව් කරලා තිනවා. අවදියෙන් ඉඳගෙන බණ කියන්න මේ ස්වාමින් වහන්සේගේ පාළුව ඒ අය නැති කරලා තිනවා පිණුත්. අන්න මේ පිණුතුන්නා වූ රටවල් ඉඳගෙන මේ අයට බණ ඇහිලා තිනවා. ඇහුණා වූ බණ හරහා මේ අය සංසාරයෙන් ඈතර වෙනවා. මේ ආම්දුරණ වන්දනමාන කළා, මේ ආම්දුරණ පුදු පූජා කළා, මේ ආම්දුරණ සිවුරු පිළිකර පූජා කළා, මේ ආම්දුරණ දාන පිළිගන්නලා, පින්දපාත පිළිගන්නලා නෙමෙයි, තමන්ගේ තිබෙනා වූ කුසල් ලකුසල් හරහා පිණිස. අනේ නම් මේ තමා තුලින් තමා දකින්නවා කියන්නේ තමා තුල තිබෙනා වූ කුසලය නැවත නැවත ඉස්මතු කරගන්නයි. මෙසේ කුසල් ඉස්මතු වුණා වූ මේ පිණුදුන් මේ ලෝකේ ඉන්නා වූ තැන්වල ඉඳගෙන ඒ වගේම මේ දිබ්බසෝය දෙවරුන් ලක්ෂ ගාණක් එකතු කරගෙන ඒකාබද්ධ කරගෙන තමන් සංසාරේ ඊතරුනේ මාර්ගය තුල පැයකට අධික කාලයක් ගත කරා. ඒ ගත කිරීම හරහා තමන්ගේ ප්‍රඥාව වර්ධනය කරගත්තා. ඒ ප්‍රඥාව වර්ධනය වීම හරහා ලෝකයට බණක් කියුවා, ධර්ම දානයක් දුන්නා. ඒ සියල්ලේ බලයෙන් මේ සියලුම පින්නතුණුත් මේ පින්නතුණු මේ කාර්යයන් සඳහා උදව්පකර ගන්නා වූ විශේෂයෙන් මේ ස්වාමින් වහන්සේගේ මේ මොහොතේ වැඩ වාසය කිරීමට මේ ආරණ සේනාසන කුටිය ලෙස මේ අග්ගොණ ප්‍රදේශයේ නිවාසයක් පූජා කළ තිබෙනා වූ ඒ පින්වත් පවුල ඇතුළු මේකට දායක වන්නා වූ විශාල පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාගේ මේ සියලු පින්නතුන්ගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනයේ වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන, මම දැන් මෙතන, මම දැන් මෙතන. සියලු දෙනාටම තෙරුවන් සරණයි.